ජනවාරි මාසේ 28 වෙනි සිකුරාදා අපි යුරෝපා කල්යාණ මිතුරන්ට ඕස්ට්‍රේලියා ස්විට්සර්ලන්ඩ් කල්යාණ මිතුරන්ට සෙනසුරාදා උදෑසන දම් සභාවට පැමිණි ඔබ සෑම සියලුම දෙනා ඉතා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේත් අපේ ක්‍රැස්ුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනුස්සති කරමින් බුද්ධානුස්සති භාවනා වාරයක් පැවැත්වීම සඳහායි. අපි පළමු කොටම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 භාවනා පූර්ව කෘත්‍ය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනන්ත සසර පටන් ලොව වැඩ වදාළ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයින් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සේලාට කායද්්වාරයෙන්ද වාග්ද්වාරයෙන්ද මනෝද්වාරයෙන්ද වැඳ නමස්කාර කරමි. මෙසේ වැඳ නමස්කාර කිරීමේ කුසල චේතනාවේ ආනුභාවයෙන් සසර සැරිසරන තෙක් සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද අත්මිදෙම්වා. ස්වාමීනි මේ සියලු කුසල් බලයෙන් අප සැමට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අනන්ත සසර පටන් අවිද්‍යා සහගත ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන් දොරින් බුද්ධ රත්නයටද, ධම්ම රත්නයටද, සංඝ රත්නයටද සිදු වූ යම්තාක් වැරදි පමා දෝෂයනට මම සමාව ඉල්ලා සිටිමි. බුද්ධ රත්නයද, ධම්ම රත්නයද, සංඝ රත්නයද යන රත්නත්‍රයෙන් මට සමාව ලැබේවා. බුද්ධ රත්නයද, ධම්ම රත්නයද, සංඝ රත්නයද යන ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. මා විසින් අතීතයේ පටන් මේ මොහොත දක්වා රැස් කළා වූ කුසල සම්භාරය සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට
අනුමෝදන් වේවා. පරලෝ සැපත් ගුරුතුමන්ට හා සියලු ඥාති මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා. ආශිර්වාද ගාථාවක්. පංචමාරජිනෝ නාථෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සච්ඡං පකාසේසි මහාවීරං නමාමහං ඒතේන සච්ච වජ්ජේන සබ්බේ මාරා පලායන්තු. භාවනා වාක්‍ය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දැමූසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ සංතානයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ඛණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචඤ්ඤය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ పూర్වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ 15 චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලිකානුයෝගයද අත්ත කිලමතානුයෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වන සේක. නානාවිධ සත්වලෝකයන්ට අයත් විනේය සත්වයින් බුදු ඇසින් බලා වදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූ සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද
පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්හා දේව මනුස්සානං වනසේක. සත්හා දේව මනුස්සානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක. බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වනසේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රම වලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක. සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක. භගවා වනසේක. ප්‍රතිලෝම වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක. වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින්
සමන්නාගත වනසේක. සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රමවලින් විභජනය කරමින් වදාළසේක. උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක. සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක. භගවා වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක. බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්වලෝකයන්ට අයත් විනේය සත්වයින් බුදු ඇසින් බලා වදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ
ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංස්කාර ලෝකය, සත්ව ලෝකය, අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලිකානුයෝගයද අත්ත කිලමතානුයෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ పూర్වේ නිවාසානුස්මෘති ඥානය, දිව්‍යං චක්ෂුරභිඥානය, ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ 15 චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස
ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් සංකත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ඛන ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දැමූසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ సంతాනයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. නැවතත් අනුලෝම වශයෙන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක. කෙලෙස් සතුරන් නසා වනසා දැමූසේක. සංසාර චක්‍රයාගේ තණ්හාව නම් කෙලෙස් අර සිඳලූසේක. දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වනසේක. රහසින්වත් පව් නොකළ අති පරිශුද්ධ సంతాනයක් ඇතිව වැඩ සිටිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අරහං වනසේක. අරහං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අසංකත වූ නිර්වාණ ධාතුවද අතීත අනාගත වර්තමාන යන
කාලත්‍රයට අයත් සංඛත වූ චිත්ත චෛතසික රූප ධර්මයන්ද පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළසේක. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කළසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංච ඤෙය්‍ය මණ්ඩලය අවබෝධ කොට වදාළසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ పూర్වේ නිවාසානුස්මෘති ඥානය දිව්‍යං චක්ෂුර විඥානය ආසවක්ෂය කර ඥානය ආදී කොට ඇති ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන්ද ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ඉන්ද්‍රිය සංවර ශීලය ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙන්ද සමන්නාගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ආර්ය මාර්ග සංඛ්‍යාත සුන්දර මාර්ගයක ගමන් කළසේක. සතර මග නැනින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් කළසේක. කාම සුකල්ලිකානුයෝගයද අත්ත කිලමතානුයෝගයද යන අන්තද්වය වර්ජිත සෝබන වූ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට පැමිණ වදාළසේක. සාර්ථක ධර්ම දේශනා ඇතිසේක. සුන්දර රූප සම්පත්තියක් ඇතිව වැඩ සිටිසේක. සුන්දර වූ ගමන් විලාශයක් ඇතිසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සුගත වනසේක. සුගත වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ
සංස්කාර ලෝකය සත්ව ලෝකය අවකාශ ලෝකය ආදී වූ සියලු ලෝකයන්ද එම ලෝකයන්ගේ සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධ කරන උපායද අවබෝධ කොට අන් අයටද දේශනා කළ සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයෙන්ද මහා කරුණාවෙන්ද මහා ප්‍රඥාවෙන්ද ධර්ම දේශනා විලාශයෙන්ද ඉර්ධි ප්‍රාතිහාර්යයෙන්ද අනුත්තර වනසේක. නානාවිධ සත්වලෝකයන්ට අයත් විනේය සත්වයින් බුදු ඇසින් බලාවදාරා මහා කරුණාවෙන් යුක්තව ඔවුන් දමනය කොට දහමෙහි පිහිට වූ සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වනසේක. ඔබ වහන්සේ දෙව් මිනිසුන්ට ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද නිර්වාණ අවබෝධ අර්ථයෙන්ද ධර්මය දේශනා කොට වදාළ සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් සත්තා දේව මනුස්සානං වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිදු ගුරු උපදේශයකින් තොරව ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කරගෙන දෙව් මිනිසුනට අවබෝධ කරවා වදාළ සේක.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ වනසේක බුද්ධ වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී නම් වූ සමත්‍රිංශත් පාරමී ධර්ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත වනසේක වාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක ඓශ්චර්ය යස ශ්‍රී ධර්ම කාම ප්‍රයත්න යන භාග්‍ය ධර්ම වලින් සමන්නාගත වනසේක සකල ලෝක ධර්මයන් නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී නානා ණය ක්‍රම වලින් විභජනය කරමින් වදාළසේක උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළසේක සසර දුකට හේතු වන තෘෂ්ණාව වමාරා අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණ වදාළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ඒකාන්තයෙන් භගවා වනසේක භගවා වනසේක සාදු 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 අපි අද කතා කරන්න යන්නේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ භගවා බුදු ගුණය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී සියලු බුදු ගුණ දරා සිටීමට තරම් භාග්‍යවත් නිසා භගවා කියලා කියනවා. එතකොට භගවා යනු බුදුරජාණන් වහන්සේගේ නම් අතරින් එක්තරා ප්‍රසිද්ධ නාමයකි. එය බෝධි මූලයේදී අරහත් මාර්ග සංඛ්‍යාත විමෝක්ෂයාගේ අන්තයෙහි ලැබුණු මහා ගුණස්කන්ධය අනුව සිද්ධ නාමයකි. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ අරහත් මාර්ග සංඛ්‍යාත විමෝක්ෂය කෙලෙසුන්ගෙන් නිදහස් වීමේදී ලැබුණු මහා ගුණස්කන්ධය අනුව සිද්ධ වුණු නාමයක්. භගවා යන වචනයෙහි බොහෝ අර්ථ ඇත්තේය. එය පැරණියන් විසින් මෙසේ සුළු වශයෙන් විස්තර කර ඇත. භගවාති වචනං සෙට්ඨං භගවාති පදමුත්තමං ගරුගාරව යුත්තෝසෝ භගවාතේන උච්චති. භගවා යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු, උත්තම පුද්ගලයෙකු, ගරු කළ යුතු පුද්ගලයෙකු සඳහා භාවිතා කරන වචනයකි. ලෝකයේ කිසිම ගුණයකින් තථාගතයන් වහන්සේට වැඩි කෙනෙක් තබා සම කෙනෙක්ද නැත්තාහ. තථාගතයන් වහන්සේ සෑම විටම ශ්‍රේෂ්ඨ වනසේක, උත්තම වනසේක. ඊළඟට ගාථාවක්. භාග්‍යවා භග්ගවා යුත්ත
යුත්තෝ භගේහි ච විභත්තවා භත්තවා වන්ත ගමනෝ භවේසු භගවා තතෝ. එතකොට මේ විතන වචන 6ක් මේ ගාථාවෙන් පැහැදිලි කරනවා. භාග්‍යවා, භග්ගවා, භගේහි යුත්තෝ, විභත්තවා, භත්තවා, භවේසුවන්ත ගමනෝ, තතෝසෝ භගවා. එසේ උන්වහන්සේ භගවා වන සේක කියලා. එතකොට අපි වචනෙන් වචනේ බලමු. භාග්‍යවා ඉති භගවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ භාග්‍යවා වනසේක. ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙන දාන ශීලාදී පාරමී භාවයට පැමිණි කුසල්ය. මෙහි භාග්‍ය නම් කුසලයි. එහි මාර්ග කුසලය ලෝකෝත්තර වන අතර සෙසු කුසල් ලෞකික සුඛ නිපදවන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ලෞකික සැපත් ලෝකෝත්තර සැපත් ලැබුණා අතීත සංසාරයේ 20 අසංකේය කල්පලක්ෂයක් පුරාගෙන ආපු දාන ශීලාදී දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා කියන සමත්‍රිංශත් පාරමී ධර්මවල විපාක විදිහට තමයි උන්වහන්සේට ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙන භාග්‍යවත් වූ ගුණයක් ලැබුණේ. ඒතකොට ලෞකික වශයෙන් උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ නැතත් ප්‍රාර්ථනා කරේ නැතත් එවෙන් රසයක් විඳ නැතත් ඊතා උතුම් විහෙර විහාරවල ඊළඟට රජවරු සිටුවරුන්ගෙන් ලැබුණු ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ආදී සෑම දෙයකින්ම උන්වහන්සේලාට ඒ උන්වහන්සේලාගේ පැවිදි ජීවිතයේ සැප සම්පත් ලැබුණා. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් ආදී මාර්ග ඵල වලින් උන්වහන්සේලා ඒ සැප වින්දා. ලෝකෝත්තර සැප. එතකොට ඒ ආදී සැප විඳින්න ලැබීම තමයි උන්වහන්සේගේ මේ එක තේරුමක් භාග්‍ය කියන එකේ. ඊළඟට භග්ගවා ඉති භගවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ භග්ගවා වනසේක. බින්දේනුයි භගවා. කුමක් බින්දේනුද? මොනවද බින්දේ? යම්කිසි දෙයක් බින්දපු නිසා තමයි භගවා කියන්නේ. මොනවද ඒ බින්දේ? ක්ලේශ සත සහස්‍රයන් බින්දේනුයි. කෙලෙස් අපි කෙලෙස් දස කෙලෙස් කියනවා. ඊට පස්සේ ඒවා 150ක් වෙනවා, 1500ක් වෙනවා. ඒ අනන්ත අපරිමාණ වූ කෙලෙස් තිබුණා නම් ඒ සියල්ලම බිඳලා කෙලෙසුන්ගෙන් පරිශුද්ධ වුණු సంతානයක් ඇති නිසා භාග්‍යවතුන් වහන්සේ භගවා වෙනවා. ඊළඟට භගේහි යුක්තෝ ඉති භගවා. භග ධර්ම වලින් යුක්ත වුණු නිසා මෙසේ භගවා වනසේක. භාග්‍යවතුන් වහන්සේ භග ධර්ම 6කින් යුක්ත නිසා භගවා වනසේක. භග ධර්ම 6 කියන්නේ ඓශ්චර්ය, ධර්ම, යස, ශ්‍රී, කාම, ප්‍රයත්න. ඒවා අපි පහළ පැහැදිලි කරනවා. ඊළඟ 4 වෙනි එක තමයි මේ ගාථාවේ තියෙන විභක්තවා ඉති භගවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙසේ විභක්තවා වනසේක. බෙදූසේක්නුයි භගවා නම් වේ. කුමක් කෙසේ බෙදූසේක්ද? සියලු ධර්මයන් කුසල ත්‍රික දුක ආදී බෙහෙදෙන් සියලුම ධර්මතාවයන් ත්‍රික වශයෙන් පද 66කිනුත් දුක වශයෙන් පද 200කිනුත් අභිධර්ම දේශනාමය වශයෙන් 266කුත් ඊළඟට සූත්‍රාන්ත දේශනා වලින් 42කුත් මේ ආදියට ඒ ධර්මයන් බෙදලා වදාළසේක. ඊළඟට ඒ විතරක් නෙමෙයි කුසලාදී ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාදාදී නොඑක් ආකාර ભેදයන්ගෙන් බෙදූසේක. ඊළඟට දුක්ඛ ආර්ය සත්‍ය දුක නම් වූ ආර්ය සත්‍ය පීලන පෙළන ස්වභාවයෙන් යුක්ත සංඛත
හේතුන්ගෙන් සකස් වුණු සංතාප දවන තවන ලක්ෂණයකින් යුතු විපරිණාම වෙනස් වෙමින් පවතින අර්ථවලින් දුක්ඛ සත්‍ය පැහැදිලි කළා. ඊළඟට සමුදය සත්‍ය ආයුහන රැස් කරන අර්ථයෙන් නිධාන හේතුවක් එහෙම නැත්නම් නිධානයක් රෝග නිධානය වගේ දුකට නිධානයක් මේ සමුදය කියන එක. ඊළඟට දුක හා බැඳී පවතිනවා සංයෝග වෙලා. පලිබෝධ දුකෙන් මිදෙන්න නොදී මේ උසස් ධර්ම නිරෝධය මේ මාර්ගය ආදියට යන්න පලිබෝධයක් විදිහට අර්ථ දක්වමින් සමුදය ආර්ය සත්‍ය පැහැදිලි කර වදාලා. ඊළඟට නිරෝධාර්ය සත්‍ය නිර්වාණ ධාතුව නිස්සරණ නිදහස් වීම විවේකය කෙලෙසුන්ගෙන් ලබන දැවිලි තැවිලි වලින් තොරව විවේක වෙන එක. අසංකත හේතුන්ගෙන් සකස් නොවුණු අමත මරණය නැති දෙයක් මේ නිර්වාණය කියන එක. ඒ අර්ථයෙන් නිරෝධ සත්‍ය පැහැදිලි කරා. මාර්ගාරි සත්‍ය නීයාන නිවනට පමුණුවන නිවනට හේතුවක් වන නිවන දර්ශනය කරන පෙන්වා දෙන අර දුක්ඛ සමුදය ආදියට අධිපති වෙමින් මේ නිර්වාණය ලබා දෙන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. එහෙම නැත්නම් මාර්ග ආර්ය සත්‍ය. භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට ධර්මය බෙද බෙදා වදාළ නිසා භගවා වෙනවා. උන්වහන්සේ මෙහෙම බෙදලා වදාරන්න හේතුව ඒ ධර්මයේ අසන ශ්‍රාවකයෝ යම්තාක් සම්බුද්ධ ශාසනය තුල මේ ධර්මය අහන ශ්‍රාවකීන්ගේ එක එක්කෙනාගේ ප්‍රඥාව අනුව ඒ අයට නිර්වාණය අවබෝධය දක්වා යාගන්න පුළුවන් මාර්ග විදිහට තමයි මේවා බෙද බෙද එක එක ආකාරයෙන් පෙන්ලා දුන්නේ. දැන් ඔය මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් පෙර බුදු සසුන් වලදීත් මේ ධර්ම ඉගෙනගෙන මේ දාන සීල භාවනාවල යෙදිලා ඒ එන පිරිසක් එක පාරට එක ජීවිතයකින් මේ වගේ ධර්මයක් අවබෝධ කරන්න අපහසුයි. ඉතින් ඒ වගේ ඒ වගේ පාරමිතා පුරාගෙන එන අයගේ ඒ තම තමන් සංසාරේ පුරුදු කරපු ක්‍රමානුව සමහර ස්කන්ධ පුරුදු වල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ වගේ භාවනා පුරුදු කරපු අයට ඒ එක එක්කෙනාට අදාළ විදිහට මේ විශාල වශයෙන් බෙද බෙදා උන්වහන්සේ පෙන්ලා දුන්නා. ඒ නිසා උන්වහන්සේ භගවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට බලමු. භත්තවා ඉති භගවා. භත්තවා මෙසේ භාග්‍යවතුන් වහන්සේ භගවා වනසේක. භජනය කළසේක්නුයි භගවා. කුමක් භජනය කළසේක්ද? අපි අර ඉස්සෙල්ලා භාවනාවේදී කිව්වා උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම භජනය කළා කියලා. මෙන්න මේවා තමයි උත්තරී මනුෂ්‍ය ගුණ ධර්ම. ත්‍රිවිධ විහරණ, ත්‍රිවිධ විවේක, ත්‍රිවිධ විමෝක්ෂ. ඒතර ත්‍රිවිධ විහරණ කියලා කියන්නේ දිව්‍ය විහාර, එහෙම නැත්නම් දිව්‍ය විහරණ, ඒවා ධාන. 1 2 3 4 ආදී වශයෙන් වෙන ධාන. බ්‍රහ්ම විහරණ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වශයෙන් ලබන ධාන. ආර්ය විහරණ කියලා කියන්නේ ඵල සමාපatti. මාර්ගඵල වලින් පස්සේ ඒ සමාපatti සුවයෙන් ඉන්න එක. එතකොට ආර්ය විහරණේ. ඒක තමයි ත්‍රිවිධ විහරණ. ඊළඟට ත්‍රිවිධ විවේක, 3 ආකාරයක විවේක. කාය විවේක, කාමයන් කෙරෙන් වෙන් වී සිටීම. චිත්ත විවේක, ධානාදී වශයෙන් නීවරණයන් කෙරෙන් වෙන්වීම. උපදි විවේක, කාම උපදි, කන්ද උපදි, ක්ලේශ උපදි, අபிසංස්කරණ උපදි ආදී උපදීන්ගෙන් වෙන් වෙලා සිටීම තමයි උපදි විවේක කියලා කිව්වේ. ත්‍රිවිධ විමෝක්ෂ, ශුන්්‍යත, අපනිහිත, අනිමිත්ත. අපි කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. අන්න ඒ විදිහට විමෝක්ෂ වලින් යුක්තව හිටීම තමයි ත්‍රිවිධ විමෝක්ෂ. ඊළඟට භවේසු වන්ත ගමනෝති භගවා. භවේසු වන්ත ගමනෝ මෙසේද භාග්‍යවතුන් වහන්සේ භගවා වනසේ. භවත්‍රයෙහි කාම භවය, රූප භවය, අරූප භවය මේවා පිළිබඳ කිසිම ආශාවක් නැහැ, තෘෂ්ණාවක් නැහැ. ඒ තෘෂ්ණාව වමාරා දාලා ආයි ඒව ඇතුළට ගන්නෙ නැහැ වමනේ කරපු දෙයක්. අන්න ඒ ආකාරයට ඒ භවත්‍රයේ තියෙන ආශාව ප්‍රහාණය කළ නිසා භගවා වෙනවා කියලා
ඒ ගාථාවෙන් ඒ වචන 6 පැහැදිලි කරනවා. ඊළඟට අපි බලමු භාග්‍ය ධර්ම 6ක් අපි කිව්වා. ඓශ්චර්ය භාග්‍ය. ඓශ්චර්ය කියලා කියන්නේ ඉසුරුමත් බව. යම්කිසි කටයුත්තකට ඉන්න ප්‍රධානම ඊට වඩා ඉහළ කෙනෙක් නැහැ. අන්‍ය පුද්ගලයන් සහ වස්තුන් ස්ව වශයෙන්හි පැවැත්විය හැකි බවයි. ඒකට උදාහරණේ රියදුරකු තමන්ට කැමති ආකාරයට රිය පදවන්නාක් මෙන්. භාග්‍යවතුන් වහන්සේට අන්‍ය සත්වයන් හා ලෝකයේ ඇති වස්තුන්ද තමා වශයෙහි පැවැත්විය හැකිය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතට ඉසුරුමත් බැවින් චිත්තේශ්වර වන්නාහ. තමන් වහන්සේගේ හිතට ඉසුරුමත්. ධ්‍යාන සමාපත්තීන් ස්ව වශයෙහි බැවින් සමාධි සමාපත්තීශ්වරද වන්නාහ. ඉර්දීන්හි වශීභාවය ඇති බැවින් ඉර්දීශ්වරද වන්නාහ. ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වරද වන්නාහ. සංඝයාට අධිපති බැවින් සංඝේශ්වරද වන්නාහ. නානා ගණයන්ට අධිපති බැවින් ගණේශ්වරද වන්නාහ. ලෝකයටම අධිපති බැවින් ලෝකේශ්වර වන්නාහ. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොව වැඩවසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් හැම ගුණයකින්ම අනුත්තරෝ පුරිස ධම්මසාරථී කිව්වේ අනුත්තරෝ කිව්වේ අනුත්තරයි. ඒ කියන්නේ අන් අයට කරන්න බෑ බුදුරජාණන් වහන්සේ නමක් ඒ හැම කටයුත්තකදීම උන්වහන්සේට ඒ උපරිම හැකියාව එහෙම නැත්නම් වාසනාව බලය තියෙනවා. ඒක තමයි ඒ ඊශ්වර කියන අදහසින් ඓශ්චර්ය භාග්‍ය කියන එකෙන් පැහැදිලි කරේ. ධර්ම භාග්‍ය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ලෝකෝත්තර ධර්ම. සතර මාර්ග සතර ඵල උත්තරීතර ශීලාදී ගුණ ලෞකික ධර්ම අතරින් උසස් ධර්මියෝ ධාන අභිඥාවෝය. අපි දන්නවා ඇයි ඒවා ලෞකික කිව්වේ? ලෞකික රූපාවචර සිත් වලින් තමයි ධාන අභිඥා ලබන්නේ. එතකොට මේ ධර්ම ලෞකිකයි. ලෝකෝත්තර ධර්මයන් අතුරින් අරහත් ඵලය සහ නිර්වාණය උසස්ම ධර්මයෝය. අසාධාරණ ඥාන 6ද තථාගතයන් වහන්සේගේ විශේෂ ධර්ම 6කි. අසාධාරණ ඥාන 6 අපි ලබන සැරේට ඒක පෙන්නනවා. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, ආසය අනුසය ඥානය, යමක පාටිහාරීය ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය. ඒ ඥාන 6 තථාගතයන් වහන්සේලාටම සාධාරණ, අනිත් ශ්‍රාවකින්ට අසාධාරණ ඥාන 6ක්. ඒක උන්වහන්සේගේ ධර්ම භාග්‍යයට අයිති. ඊළඟට යශ. යශ කියලා කියන්නේ පිරිවර. පිරිවර කීර්තිය යන අර්ථ දෙකම කියවේ. රජ, සිටු, ඇමති, ගෘහපති ආදී මහා ජන සමූහයක් පිරිවර වශයෙන් නැති බැවින්ද. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේගේ කාලේදී රජවරු රජකම අත්හැරලා දාලා පිරිස් සමග ඇවිල්ලා කප්පින රජතුමා, පුක්කුසාති ඒ ආදී රජවරු ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ පිරිවර බවට පත් වුණා. ලෝකත්‍රෙහි පතල මහා කීර්තියක් ඇති බැවින්ද තුන් ලෝකයේම බුදුරජාණන් වහන්සේගේ මහා කීර්තියක් තියෙනවා. අපිට මතකයි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දෙවිවරු චාතුම් මහරජිකේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා දෙවිවරු ഘോഷා පැවැත්වුවක් කියලා බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් ධර්මදේශනාවත් අහලා. ඒ උන්වහන්සේගේ කීර්තිය. ඒ විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතු වල මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතු වල උන්වහන්සේගේ ඒ කීර්තිය පැවතුණා කියලා කියනවා. ඊළඟට තථාගතයන් වහන්සේගේ පිරිවර වන මිනිස් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් සිව් පිරිසකි. ඒක අපි දන්නවා භික්ෂුවරුන් හිටියා, භික්ෂුණීන් වහන්සේලා හිටියා, උපාසකවරු හිටියා, උපාසිකා වශයෙන් හිටියා. ඊළඟට ප්‍රධාන උපාසක උපාසිකා දෙපළක් හිටියා. අනේපිඬු සිටුතුමා, විශාකා මහා උපාසිකාව, ඊට අමතරව තවත් උපාසක උපාසිකාව බොහෝ හිටියා. ඊළඟට අග්‍ර ශ්‍රාවකින් වහන්සේලා, මහා ශ්‍රාවකින් වහන්සේලා, ප්‍රකෘති ශ්‍රාවකින් වහන්සේලා. මහා ශ්‍රාවකින් වහන්සේලා 89ක් හිටියා. අග්‍ර ශ්‍රාවක දෙනමත් ඇතුළත්ව මහා ශ්‍රාවකයෝ 89ක්.
අනිත් සියලුම ශ්‍රාවකයෝ ප්‍රකෘති ශ්‍රාවකයෝ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ලෞතර සම්බුද්ධත්වයට පත්වීමෙන් පළවෙනි වර්ෂයේ උන්වහන්සේ කිඹුල්වත්පුරයට පිය මහ රජතුමා බලන්න යනකොට 20000ක් රහතන් වහන්සේලා සමග වැඩියා කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේට ඒ වගේ විශාල පිරිස් ඊට වඩා හුඟක් පහු කාලෙක වැඩි වුණා. එහෙම විශාල පිරිසක් උන්වහන්සේට හිටියා. ඒ අය අතර රජවරු, සිටුවරු, ඇමතිවරු, බ්‍රාහ්මණයෝ, පුරෝහිත බමුණන් වගේ අය ඒ උසස් අයත් හිටියා. ඒ කාලේ සමාජයේ හිටපු හැම අංශයකම පිරිස් ඒ භික්ෂු භික්ෂුණී ශාසනයේ හිටියා. ඊළඟට අග්‍ර ශ්‍රාවිකා දෙනම වහන්සේ ඇතුළු යසෝදරා රහත් මෙහෙණින් වහන්සේ, ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු රහත් මෙහෙණින් වහන්සේලා බොහෝ පිරිසක් භික්ෂුණී ශාසනයේ වැඩ සිටිසේක. khema උත්පලවන්නා කියන අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා දෙනමත්, ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේ, චිර රාත්‍රඥ භික්ෂුණීන් වහන්සේලාගෙන් අගතනතුරපත් උන්වහන්සේ, ඊළඟට යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ අභිඥාලාභී මහා මෙහෙණින් වහන්සේලාගෙන් අග්‍රයි. උන්වහන්සේලා ඇතුළු බොහෝ පිරිසක් භික්ෂුණී ශාසනයේ වැඩ සිටියා. ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේ සමග 500ක් ශාක්‍ය කුමාරියෝ මහාන වෙලා රහත් වෙලා හිටියා. ඒ කියන්නේ විශාල පිරිසක් මෙහෙණි ශාසනයේත් ඒ කාලෙත් වැඩ හිටියා. ඊළඟට ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේගේ ධාතු නිදානෝත්සවයට භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 360 ගානකට පස්සේ තමයි ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේගේ ධාතු නිදානෝත්සවය පැවතුනේ. 96 කෝටියක් රහතන් වහන්සේලා ඒ පුණ්‍යෝත්සවයට පැමිණ හිටියා. ඊළඟට ඊටත් පස්සේ මිලිඳු රජ කාලේ හිමාල වනයේ රක්කිත තලයට කෝටි 100ක් රහතන් වහන්සේලා රැස් වූ බව අට කතාවෙහි සඳහන් වේ. ඒ වැඩිම රහතන් වහන්සේලා රැස් වුණු අවස්ථාව තමයි මේ හිමාල වනයේ රක්කිත තලයට රැස් වුණු අවස්ථාව. ඊළඟට රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු නිදානෝත්සවයට 96 කෝටියක්. ඒ විදිහට පරිවාර සම්පත්තියක් උන්වහන්සේට තිබුණා. ශ්‍රී කියලා කියන්නේ උන්වහන්සේගේ රූප ස්වභාව, ශරීරය, වස්ත්‍ර, වාසස්ථාන, පරිභෝග මේවායේ පිරිසිදු බව, ගමනාදී ඉරියව් පැවැත්වීමේ ශෝභනත්වය, කතා කිරීම, බැලීම ආදී ක්‍රියාවන්ගේ ශෝභනත්වය අනාදිය ශ්‍රී නම් වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් හා 80 අනුව්‍යංජන ලක්ෂණයෙන්ද කේතුමාලා, ව්‍යාමප්‍රභා, අශීති හස්ත ප්‍රභා යන රශ්මීන්ගෙන්ද යුක්ත වන තථාගත දේහය ඊතා ශ්‍රීමත්ය. අන් මිනිසෙකුට තබා දෙවියෙකුට බ්‍රහ්මයෙකුටද එබඳු ශ්‍රීමත් ශරීරයක් නැත. එය තථාගතයන් වහන්සේගේ ශ්‍රී භාග්‍යයයි. කාම ප්‍රාර්ථනා කරන, සිදු කිරීමට බලාපොරොත්තු වන, සිදු කිරීමට උත්සාහ කරන ආත්මාර්ථ පරාර්ථයන්ගේ සිද්ධිය කාම භාග්‍ය වේ. මහා බෝසතාණන් වහන්සේ දීපංකර ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී තමන් වහන්සේත් ලෞතුරා බුදු බව පැතූසේක. ඒ ප්‍රාර්ථනාව පැතූ පරිදිම ඉෂ්ට විය. ඒක තමයි කාම භාග්‍ය කියලා කියන්නේ. උන්වහන්සේ යම්කිසි දෙයක් අදිෂ්ඨාන කරා නම් උන්වහන්සේට බෝධිසත්ව කාලේ පටන් ඒ දේවල් සාර්ථක වුණා. උන්වහන්සේගේ අධික වීරියත් ප්‍රඥාවත් පාරමිතා භූමියේදී ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව කරපු පරිත්‍යාග ආදිය නිසා උන්වහන්සේට ඒ දේවල් ලැබුණා. ලෞතුරා බුදු බවට පැමිණ තමන් වහන්සේ සසරින් එතර වී තවත් සත්‍යයන් සසරින් එතර කරවීමට උන්වහන්සේ බලාපොරොත්තු වූසේක. සූවිසි අසංකේයකටත් වඩා සත්‍යයන් සතරින් එතර වූහ. 24 වතාවකදී අසංකේය බැගින් මාර්ගඵල නිවන් අවබෝධ ලැබලා තියෙනවා දේශනා 24කදී. එතකොට ඒ 24ට අමතරව තවත් බොහෝ පිරිසක් 9 කෝටියකටත් වැඩි පිරිසක් විවිධ දේශනාවලින් මාර්ගඵල ලැබුවා කියලා
සඳහන් වෙනවා. එතකොට සූවිසි අසංකේයයකටත් වඩා සත්වයින් අසංකේය කියලා කියන්නේ 1.140ක්. එතකොට 1.140 24කුත් තවත් පිරිසක්. සසරින් එතර වුණා කියලා කියනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසන සමය. අපායට වැටෙන්නට සිටි අපමණ සත්වයෝ උන්වහන්සේ නිසා ස්වර්ග සම්පත් ලබා ගත්හ. තමන් වහන්සේ අදහස් කළ පරිදි ආත්මාර්ථ පරාර්ථයන්ගේ සිද්ධිය වූ කාම භාග්යෙන් යුක්ත වූ බැවින්ද තථාගතයන් වහන්සේ භගවානම් වනසේක. ඊළඟට ප්‍රයත්න භාග්‍ය. ප්‍රයත්න භාග්‍ය ආත්මාර්ථ පරාර්ථ සාධනය පිළිබඳ වූ බලවත් වීරිය ප්‍රයත්න භාග්‍යයි. සිදු කරන අර්ථයෙහි ප්‍රමාණය අනුව ඒ දෙය සිදු කිරීමට මහත් වීරියක් වුවමනාය. බෝධිසත්වයන්ගේ වීරිය පාරමිතා සංඛ්‍යාත වීරියක් තිබුණු නිසා වීරිය පාරමිතා සංඛ්‍යාත වීරියක් තිබුණු නිසා උන්වහන්සේට බුදු බව ලැබිය හැකි විය. ලෝකයේ ඇති කෘත්‍ය ඇසුරින් සියල්ලටම වඩා විශාල කෘත්‍ය බුද්ධ කෘත්‍යයි. දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත දසදහසක් සක්වල සත්වයිනට යහපත සිදු කිරීම බුද්ධ කෘත්‍යයි. මේ ආකාරයට සකල බුද්ධ කෘත්‍යයන් කිරීමට සමත් වූ සම්‍යක් ව්‍යායාම සංඛ්‍යාත මහා ප්‍රයත්නයක් ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවානම් වනසේක. මේ ප්‍රයත්න කියන එකේ තේරුම ඒ කරපු බුද්ධ කෘත්‍ය සඳහා උන්වහන්සේට ධෛර්ය, වීරිය, ශක්තිය තිබුණා. උන්වහන්සේගේ ෂඩ්දන්ත ඇතුන් 10 දෙනෙක්ගේ බලය තිබුණා කියනවනේ. උන්වහන්සේට බොහෝ දුර ඇවිදගෙන පාගමනින් ගිහිල්ලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා යොදුන් 900 යොදුන් 800 යොදුන් 400 වගේ. ඒ තරම් උන්වහන්සේට වීරියත් ශක්තියක් තිබිලා තියෙනවා කියනවා ඒ බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරන්නේ. ඉතින් ඒ ටික තමයි අද තව විස්තර බොහෝම තියෙනවා. එයින් තව කොටසක් අපි ලබන සතියේ සාකච්ඡා කරමු. ඒ අභාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. යම් කිසි කෙනෙකුට මේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා දැන්. තෙරුවන් සරණයි. කියපු යා තේරුණාද දන්නේ නැහැ. ඔව් ඒක තමයි මම හිතන්නේ සමහර දේවල් ඇත්තටම පළවෙනි වතාවට වෙන්න පුළුවන්. දැන් මම වුණත් දැන් මේක දැක්කාම තමයි සමහර දේවල් පළවෙනි වතාවටම දැක්ක. ඉතින් ශ්‍රීමති මහත්මියට බොහොම පිං ඒ කටයුතු ඒ කරුණ මතු කරලා අපිට පැහැදිලි කරපු එක. මේකේ යම් කිසි දෙයක් පැහැදිලි කරගන්න තියෙනවා නම් නැත්නම් අදහසක් හෝ ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා හැමෝටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයා ශ්‍රීමති මහත්මිය ඇතුළු සියලු දෙනාටම මුලදින වගේ ශ්‍රීමති මහත්මිය විස්තර කරනකොට සත්තා දේව මනුස්සානම් බුදුගුණේ විස්තර කරනකොට කිව්වා ඉහලෝක අර්ථයෙන්ද පරලෝක අර්ථයෙන්ද කියන්නේ. ඉහලෝක අර්ථයෙන් කියන්නේ මොකද්ද කියන එක මට ඉහලෝක අර්ථය මෙලෝ වශයෙන් දැන් මේ ජීවත් වෙන ලෝකේ මේ දැන් ජීවත් වෙන ගමන් කියන එක තමයි ඉහලෝක අර්ථයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යහපත පිණිසත් ධර්මයේ දේශනා කරා. පස්පව් කරන්න එපා, මේ විදිහට හැසිරෙන්න මේ කියලා ඒ ආදී වශයෙන් මේ මනුස්ස ප්‍රජාවට අවවාද කරා. ඊට පස්සේ ඒවෙන් බොහෝ දෙනෙක් ඒවෙන් පැහැදිලා භාග්‍යතුන් වහන්සේ තව දෙයක් කරගන්න මට තියනවාද කිව්වහම උන්වහන්සේ තව දුරටත් දාන ශීල භාවනා වශයෙන් ඊළඟට පැවිදි බිමටපත් වෙලා ඒ වගේ උන්වහන්සේ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් ශාස්ත්‍ර කෘත්‍ය කළා. දැන් බොහෝ දෙනෙක් දැන් බලන්න අජාසත් රජුරෝ වගේ ඉතින් පීතෘ ඝාතකයෙක් වෙලත් ඉතින් උන්වහන්සේ එහෙම කියලා අහක දැම්මේ නැහැ. ඒ යහපත් බවට පත් වෙන්න අවශ්‍ය කරුණු කාරණා අවවාද ආදිය කරලා යහපත් තත්ත්වයට පත් කරගත්තා. ඒ වගේ බොහෝ පිරිසක් මේ ලෝකයේ වශයෙන්ුත් යහපත් බවට පත් වුණා. ඊට අමතරව පරලොව සුගතිය පිණිස ගියා. සමහර අය නිර්වාණ අවබෝධය පිණිස ධර්මය පුරුදු පුහුණු කළා පිරිනිවන් පාව දාලා. ඒක නිසා තමයි ඉහලෝකාර්ථයෙන් පරලෝකාර්ථයෙන් නිර්වාණ අවබෝධාර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා කියලා කියන්නේ. එහෙම කිව්වම බොහොම පිං
ඔව් ඒක බොහොම පිං ඒ ප්‍රශ්නේ මතු කරපු එකක්. එතනදී සමහර තැන්වලදී අපිට හම්බ වෙන වචනයක් තමයි ඉහාත්මයේම කියලා. ඉහාත්මයේ ඉහ කියන වචනේ පාවිච්චි කරන්නෙම වර්තමානයේ අඟවන්න. එතකොට එතන කතා කරන්නේත් වර්තමාන භවයේ සම්බන්ධයෙන්. එතකොට ඉහ ලෝකාර්ථයෙන් කියනකොටත් මේ වර්තමානයේ මේ ලෝකේ ජීවත් වෙන අයගේ සුගතිය පිණිස කියන එක තමයි ඉහලෝක කිව්වේ ශ්‍රීමති මහත්මිය පැහැදිලි කරා වගේ. පරලෝක කිව්වේ අපි පරලෝක කියන එකටත් අපි කියනවා සම්ප්‍රායික කියලාත් කියනවා. ඒ වචනේත් යොදනවා සම්ප්‍රායික වශයෙන් කියලා කිව්වොත් ඉදිරි භව අනුව කියන නැත්නම් ඉදිරි භව වලදී කියන එකත් තේරුම් ගන්නවා. ඒ වචන ගැන දැන ගැනීම මම හිතනවා අපිට මේ පොත්පත්වල තියෙන දේවල් තේරුම් ගන්න බොහොම ප්‍රයෝජනවත් වෙනවා කියලා. තේරුවන් සරණයි. තව මොන හරි තියෙනවා නම් අහන්න. ඒක ditta dhammika සම්පරායික නිර්වාණ අවබෝධ කියලා එහෙමත් කියනවා. ditta dhammika මෙලෝ වශයෙන් සම්පරායික පරලෝ වශයෙන් ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස කියලා එහෙමත් තියෙන තැන් තියෙනවා. එක එක වචන වලින් ඒවා දාලා තියෙනවා. සිංහල වචනත් ඉස්සර ඒවා අමාරුයි නේද ජයන්ත මහත්තයා? ඔව් ඒක තමයි. හොඳයි. තවත් කාට හරි මොන හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ජයන්ත මහත්තයා ශ්‍රීමති මට උපදි විවේක කියලා පැහැදිලි කර දෙන්න පුළුවන්. තේරුවන් සරණයි විවේකට. ශ්‍රීමති මහත්මිය ඔබතුමිය පැහැදිලි කරලා දෙන්නකෝ ඒක අපිට. උපදි විවේකේ අපි බලමු. අර උපදි ත්‍රිවිධ විවේක මේ තියෙන්නේ. උපදි විවේකේ කියන්නේ දැන් කෙලෙසුන්ගෙන් වෙන්වීම. ඒ කියන්නේ අපේ ශරීරයේ දවන තවන කෙලෙස් තියෙනවා. කාම උපදී, කන්ද උපදී, අபிසංස්කරණ උපදී, ක්ලේශ උපදී. කාම උපදී, ක්ලේශ උපදී, කන්ද උපදී, අபிසංස්කරණ උපදී කියලා. එතකොට කාම උපදී කියලා කියන්නේ ක්ලේශ කාම කෙලෙස් 1500. ඊළඟට කාම උපදී කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ තියෙන කාමය. ස්කන්ධ පංචකයට තියෙන කාමය කාම උපදී. ක්ලේශ උපදී කියලා කියන්නේ කෙලෙස් 1500ක් තියෙනවා. කන්ද උපදී කියලා කියන්නේ ස්කන්ධ පංචකේන්ට තියෙන උපදී. මේ කාම උපදී කියලා කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න ඒ කෙලෙස්. ඊළඟට අபிසංස්කරණ උපදී කියලා කියන්නේ අපි සකස් කරනවා. ඒ ගන්න අරමුණු වලින් අපි හිතෙන් ඇති කරගන්න උපදිවලට. ඒ ආකාරයට උපදි කියන්නේ ශරීරයේ මේ චිත්තසංතානයේ තියෙන කෙලෙස්. ඒ කෙලෙස් වලින් වෙන්වීම විශාල විවේකයක්. දැන් తాවකාලිකව විවේකේ ලැබනවා ධානාදීදී. ඊළඟට මාර්ග සිත් වලින් මාර්ගඵල වලටපත් වෙලා සමුච්ඡේද වශයෙන් ඒ කෙලෙස් ප්‍රහාණය වුණාම ලබන විවේකය. ඒකට තමයි උපදි විවේකය කියලා කිව්වේ. කෙලෙසුන්ගෙන් වෙන්වීම කියලා ගත්තොත් හරි. බොහොම පිං ශ්‍රීගති මහත්මිය. තේරුවන් සරණයි. ඔව් මෙතන කාම කිව්වේ පංචකාම ගුණයන්ට තියෙන ඇල්ම කාම. ඊළඟ එක ගත්තේ ක්ලේශ කෙලෙස් 1500. කන්ද කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට තියෙන ඇලීම් නිසා ඇතිවෙන කෙලෙස්. ඒ කියන්නේ ආසාවල් තරහා ඒ වගේ ඇතිවෙන දැවිලි තැවිලි සිතේ. ඊළඟට අபிසංස්කරණය කියලා කියන්නේ ශ්‍රීමති එතන අර කන්ද උපදී කියලා කියන්නේ ස්කන්ධ පරිහරණය කියන දේ නේද? ඒ කියන්නේ ඇත්තටම අර අපි සෝපදිශේෂ නිර්වාණය කියනකොට ඒ කියන්නේ යම්කිසි ආර්යයන් වහන්සේ කෙනෙක් රහත් භාවයට පත් වෙනකොට මේ ස්කන්ධ උපදී හැර අනිත් සියල්ලම දුර වෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අபிසංස්කාර උපදී කියන ඒවා ටික දුර වෙනවා. නමුත් කන්ද උපදී කියන එක ඉතුරු වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයන් පරිහරණය කිරීමම ස්කන්ධ උපදී නැත්නම් කන්ද උපදී කියලා හඳුන්වනවා නේද? ඒක දුරු වෙන්නේ මේ පරිනිර්වාණය නේද? එතකොට ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ අපි කෙලෙස් පරිනිර්වාණය කියනවා සෝපදිශේෂ නිර්වාණය. ඒ කියන්නේ රහත් මාර්ගසිත පහළ වෙලා රහත් ඵලය ලැබුවාම අපි කියනවා ක්ලේශ උපදීන් ඉවරයි කියලා. ක්ලේශ උපදී සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙන්නේ. ඊළඟට හැබැයි මේ කයක් ඒ වගේම මේ සිතක් කියන නාම ධර්ම සහ රූප ධර්ම කියන ඒ වගේ පැවැත්මක් සන්තති වශයෙන් පැවැත්මක් තියෙනවා අවසාන වශයෙන්
පරිනිර්වාණය දක්වාම තියෙනවා. එතකොට අපි කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. එතනදී නේද? ඒ කියන්නේ මේ කය අත්හැරලා කය බිඳිලා පිරිනිවෙන අවස්ථාවට අපි කියනවා අනුපදිශේෂ පරිනිර්වාණය. ඒ දක්වාම කන්ද උපදි කියන ටික තියෙනවා. අනිත් උපදීන් කාම උපදී, ක්ලේශ උපදී, අபிසංස්කාර කියලා කිව්වේ රැස්කිරීම. ඔව් රැස්කිරීම කුසල අකුසල වශයෙන් රැස්කිරීම දේවල් තියෙනවානේ. ඒ සියල්ලම නැති වෙනවා. ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා නේද? පැහැදිලිද? ඔව් පැහැදිලි දැන් ශ්‍රීමති මහත්මිය ජයන්ත මහත්මිය බොහොම පිං තෙරුවන් සරණයි. ඒ කියන්නේ කෙලෙස් වලින් නැතුව ඉන්න එක හිතට හොඳ විවේකයක්. ඒකයි. කෙලෙස් නැතුව කෙලෙසුන්ගෙන් තොරව ඉන්න එක හිතට විවේකයක්. ඒ විවේකේ තමයි උන්වහන්සේ භජනය කරලා තියෙන්නේ. පොට කියලා දෙන්න පුළුවන්ද ත්‍රිවිධ විමෝක්ෂය? ශුන්්‍යත, අපනිහිත, අනිමිත්ත. එතකොට දැන් විදර්ශනා භාවනා කරනකොට සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට තමයි භාවනා කරන්නේ. භාවනාව පදනම් වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ වලින්. එතකොට අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් එතකොට භාවනාවේ දියුණුවත් සමග භාවනාව මේ නිර්වාණය ළඟට ළඟා වෙනකොට භාවනාව හොඳටම දියුණු වෙගෙන යනකොට ඔය තුනෙන් එකයි එක්කෙනෙක් ඒ හොඳට ප්‍රකට වෙන කැපී පෙනෙන එක තමයි බහුලව ඒ භාවනාව බහුල කරන්නේ විදර්ශනාව. එතකොට ඒක එක්කෝ කෙනෙක් අනිත්‍ය වශයෙන්, එහෙම තව කෙනෙක් දුක්ඛ වශයෙන්, තව කෙනෙක් අනාත්ම වශයෙන් ඒ වගේ Tamanට හොඳට ප්‍රකට වෙන නිමිත්ත එහෙම නැත්නම් ලක්ෂණය අරගෙන විදර්ශනා කරනවා. ඒ වගේ අනිත්‍ය විදිහට විදර්ශනා කරන කෙනෙකුට ලබන නිර්වාණය එහෙම නැත්නම් මාර්ගඵලය අනිමිත්ත විමෝක්ෂය කියනවා. අනිත්‍ය කියන එකෙන් අනිමිත්ත. දුක්ඛ කියන එකෙන් අපනිහිත විමෝක්ෂය ලැබෙන්නේ දුක මෙනෙහි කරන කෙනෙකුට. ඊළඟට අනාත්මයි කියලා මෙනෙහි කරන කෙනෙකුට ශුන්්‍යත විමෝක්ෂය ලැබෙන්නේ. ඒකයි ඒකේ වෙනස. මේ තුන අදාළ වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන එකට. මේක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. බොහොම පිං ශ්‍රීමති මහත්මිය ඒකම නේද ශ්‍රීමති මහත්මිය අර දුක්ඛානුපස්සන, අනිච්චානුපස්සන, අනාත්මානුපස්සන කියන තුනත් ඔය තුනටම තුන නේද? මට හිතෙන්නේ අනුපස්සනාව කරාම ලැබෙන්නේ මේ විමෝක්ෂ. අන්න ඒකයි. දුක්ඛානුපස්සනාව කරාම ලැබෙන්නේ අපනිහිත. අනිච්චානුපස්සනාව කරාම ලැබෙන්නේ අනිමිත්ත. ඊළඟට අනාත්මානුපස්සනාව කරාම ලැබෙන්නේ ශුන්්‍යත විමෝක්ෂය. හොඳයි බොහොම පිං. බොහොම පිං. අනිත් ඒවා නම් පැහැදිලි ඇති නේද? මේ ටික මේ ඔය හුඟක් තැන්වල තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ උත්තරී මනුෂ්‍ය ගුණධර්ම භජනය කළා කියලා. මේවා එච්චර පැහැදිලි වෙන්නේ නැහැ. ඒක නිසා මේවා මේ සටහන් කරගන්න මතක තියාගන්න. එතකොට දැන් දේශනාවකදී උනත් තේරෙනවා. මෙයා ගත්තේ හුඟක් ඒවා සූවිසි මහා ගුණය පොතෙන් අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේ පොතෙනුත් විසුද්ධි මාර්ගයෙන්ුත් ඒ දෙකෙන් තමයි වැඩිපුරම ගත්තේ. අනිත් එක තමයි අතිපූජනීය නාවනී හරි ධම්ම ස්වාමීන් වහන්සේගේ කමඨහන් පොත් වලින්. ඒ තුනෙන් තමයි මේවා හැදුවේ. සූවිසි මහා ගුණය පොතේ ගොඩක්ම විස්තර මේවා තියෙනවා. මේ අපි කොට කරලා ගත්තේ මේ වෙලාවේ හැටියට. හොඳයි එහෙනම් අපි අද දවසට මේක විදර්ශනාවට නගලා ඊට ඒ වගේම අපි නිර්වාණයත් අපි අනුපස්සනාවක් කරලා වැඩසටහන නිමා කරමුනේ ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. ෂෙයා කරන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. උපසමාන මේ අනිත්‍ය උපසමානුස්සතිය අපි හදපු එක මහත්ය මම තාම ගත්තේ නෑ දාන්න. ඒක නිසා මේ අදට මෙයා කරමු අපි පස්සේ ඒක දෙමු. හොඳයි ෂෙයා කරන්න ස්ක්‍රීන් එක කලින් තිබ්බ එකම ෂෙයා කරන්න. හොඳයි. පේනවද? පේනවද? තාම නෑ. තෙරුවන් සරණයි සියලු දෙනාටම ඔබ සෑමටම සුබ දවසක් වේවා. එනම ඉවත් වෙනවා මට මෙඩිකල් අපොයින්ට්මන්ට් එකක්. ගොඩාක් පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි රින් මහත්මිය. තෙරුවන් සරණයි.
උපසමානුස්සතිය ඔව් අපි උපසමානුස්සතිය වඩමු මේක ස්ක්‍රීන් එකේ තිබිච්චාවේ. හොඳයි. ඒක මට බලා ගන්න ඕනේ මහත්තයා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බුපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත, එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තණ්හාවගේ නිර්වශේෂ ප්‍රහාණය නම් වූ නොයල්ම ඇත්තා වූ සසර දුකින් නිදහස් වූ නිර්වාණ ධාතුවයි. එය ශාන්තයි ප්‍රණීතයි. අප විසින් දාන සීල භාවනාමය වශයෙන් රැස් කරගන්නා වූ සියලුම කුසල ධර්මයෝ මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා. අද දවසේත් අපි පැය එකහමාරක් තරම් කාලයක් බුදු ගුණ භාවනාව කරා. ඉන් අනතුරුව උපසමානුස්සති කරා. පංචශීලයේ සමාදන් වෙලා සීල සමාධි වශයෙන්ුත් බුදු ගුණ සම්මස්සනය කිරීමෙන් ප්‍රඥාව වශයෙන්ුත් ලබාගත් වූ සියලුම කුසල සම්භාරය අපි ත්‍රිලක්ෂණයට හරවමු. මොහොතක් මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන චිත්ත චෛතසික ස්කන්ධ ආයතන ධාතු ආදී වූ පරමාර්ථ ධර්ම සමූහය ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකින් පෙළෙන බැවින් දුකයි. කැමැති පරිදි පවත්වාගත නොහැකි හේයින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චිත්ත චෛතසික නාම රූපාදී සියලුම ධර්මයෝ පීලන සංකත සංతాප විපරිණාමාර්ථයෙන් සමන්නාගත වන නිසා ඒකාන්තයෙන් දුක්ඛ ආරි සත්‍යයි. ඒ දුක උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන හේයින් සමුදය ආරි සත්‍යයි. සමුදය ආරි සත්‍ය ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්තයි. ඒ සමුදය සත්‍ය දුක්ඛයත් සමුදයත් නැති නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වුණු දුක්ඛ නිරෝධ සත්‍යයි. දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන සමුදය දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නා වූ නිර්වාණ ධාතුව අවබෝධ කරන්නා වූ මාර්ග සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නීයාන හේතු දස්සන අධිපතේයාර්ථයෙන් සමන්නාගත වුණු දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. අනන්ත සසර පටන් ලෝ වැඩවදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනිමැල් නිවා සසර දුක් තරණය කොට වදාළසේක. ඒ උතුම් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සදාකල් අපගේ උත්තමාංග ගෞරවාචාර නමස්කාරය වේවා. අප විසින් රැස්පත් කරගන්නා වූ මේ සියලුම කුසලානිසංස ධර්මය අපටත් ඉක්මන් ජීවිතවලදීම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පාරමිතා බවටම පත් වේවා. සාදු සාදු සාදු. අද දවසේත් අප විසින් මේ රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංසයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරුතුමන්ට අනුමෝදන් කරමු. ඊළඟට සියලුම දෙවියන්ට සම්‍යක් දෘෂ්ටික ලෝක ශාසන ආරක්ෂක දෙවියන්ට අනුමෝදන් කරමු. පරලෝ සැපත් යම්තා ඥාතීන්ට අනුමෝදන් කරමු. ඊළඟට ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. අප විසින් මේ තාක් මේ බුදු ගුණ භාවනා වාරයේදීත් අනිකුත් සියලුම අධ්‍යයන කටයුතු වාරවලදීත් අපිට අනන්ත අපරිමාණ උපකාරයක් පිටිවහලක් වෙන අතිපූජනීය නාවුනි අරිධම්ම මහා ස්වාමීන් වහන්සේ අපවත් වදාළ බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය නාවුනි අරිධම්ම මාහිමිපාණන් වහන්සේට ඊතා සුවපහසුවෙන් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්න මේ සියලු කුසල් පාරමිතා බවට පත් වේවා. සසර සැරිසරණතුරු උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සුව පහසුවෙන් සමත්‍රින්සත් පාරමිතා පුරා ගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණේ චන්දිමල ගෞරවනීය ස්වාමින් වහන්සේටත්
මේ සියලු කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතම ලබන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම අප විසින් රැස් කරගත් සියලුම කුසලානිසංස සම්‍යක් දෘෂ්ටික ලෝක ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ සුපුරුදු පරිදි බුද්ධානුස්සති භාවනාවට කල්යාණ මිත්‍ර මිත්‍රයන් පිරිස රැස් වුණා. ඒ වගේම මේ සටහන් සකස් කරලා ඔබ වෙත ඉදිරිපත් කරන්නට අපට අප්‍රමාණ සහයක් දුන්නා. ඊටාම මෛත්‍රියෙන් ඉවසීමෙන් කරුණාවෙන් ජයන්ත මහත්මයා, ලක්ෂ්මී මහත්මිය ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන් අපට උදව් වුණා. ඒ සෑම සියලුම දෙනාට ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. තව තවත් ධර්ම ඥාන වැඩිලා මේ ආකාරයට ශාසනයට සේවය කරන්න ධෛර්ය ශක්තිය වීරිය වාසනාව ලැබේවා කියලා ඒ සැමත් සහභාගී වුණ ඔබ සැම දෙනාත් ඔබ සැමගේ ධර්මය ඉගෙන ගන්නා වූ අතිපූජනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ටත් දෙමාපියන්ටත් පරලෝසපත් යම්තා ඥාති මිත්‍රාදීන්ටත් ඒ වගේම පවුල් වල ජීවත් වෙමින් ඉන්න සියලුම දූ දරුවන් ඇතුළු සෑම සියලුම දෙනාටත් මව් දෙමව්පියන්ටත් මේ සියලු කුසල් එකසේම අනුමෝදන් වේවා. මේ සියලු කුසල් බලෙන් මේ සෑම සියලුම දෙනා මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලබත්තා. පරලෝසපත් ගුරුතුමන් ඇතුළු ඥාතීන් සුගති වලින් සුගති වලටමපත් වෙත්වා. ඒ සැමත් ඔබ අප සැමට ඊතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. සසර සැරිසරන තුරු නිවන් දක්නා මොහොත දක්වා නිර්මල වූ සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කරමින් පුණ්‍ය භූමිවලම සුගති ගාමී වෙමින් උදාර ගති පැවතුම් ඇති කල්යාණ මිත්‍ර මිත්‍රයන් ඇසුරු කරමින් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකව මේ සංසාර ගමන නිමා කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. සෑම දිනාට තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩාක් පින් ශ්‍රීමති මහත්මිය. ගොඩාක් පින් සිද්ධ වෙනවා ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය ඇතුළු සියලු දෙනාට බොහොම පින් ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි හෙට දවසේ Zoom තාක්ෂණය ඔස්සේ අපි එකතු වෙමු ප ဋ ාණ සජ්ජායනයේට. හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ඒකේ ලින්ක් එක මේ group එකකට දාන්නම් නැවත වරක්. ඒකට එකතු වෙන්න සුපුරුදු වෙලාවටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.